ඉතින් මේ මොඩල් verbs කියන දේ හරිද මොඩල් verbs පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අද. ඒ නිසා පුතේ මේ මොඩල් verbs කොහොමද එන්නේ කොතනින්ද එන්නේ? ඒ දේවල් අපි පොඩ්ඩක් බලලෙමු. මේ මොඩල් verbs කියන එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන. හරිද? පුතේ ඉංග්‍රීසි භාෂාවේ මොඩල්ස් කියන්නේ මොනවද? එහෙම නැත්නම් අපි ඔය කියන මොඩල්ස් අයිති වෙන්නේ මොන જાතියටද? මොන වර්ගයකටද? හරිද? දන්න දරුවෙක් ඉන්නවද? මේක පුතේ අයිති වෙන්නේ verbs කියන එකට. හරිද? දරුවෝ කියලා තියෙනවා ඉන්න වෙන්නේ පැයයි වගේ කියලා. හරිද? මේක පුතේ තියෙනවා verbs. හරිද? මේ ක්‍රියාපද ඉංග්‍රීසි භාෂාවේ තියෙන ක්‍රියාපද බෙදෙනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. හරිද? අපි ක්‍රියාපද දන්නවනේ. come, eat, go, run, am, is, are, was, were, can, could, may. ඔය විදිහට ක්‍රියාපද තමයි සියල්ලම. හරිද? Without using a verb we are unable to express our ideas. අපේ අදහසක් අපිට ප්‍රකාශ කරන්න බෑ පුතේ ක්‍රියාපදයක් පාවිච්චි නොකර. මොකද ක්‍රියාපද තමයි ඉතාම වැදගත්. මේ ක්‍රියාපද පාවිච්චි කරලා තමයි අපිට අදහස් ප්‍රකාශනය කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මෙතන පුතේ මේ verbs කියලා තියෙන එක මේ verbs බෙදෙනවා පළවෙනි එක action verbs. හරිද? action verbs. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රධාන ප්‍රමුඛ ක්‍රියාපද. ඕවටම අපි කියන්න පුළුවන් main verbs කියලා. හරිද? main verbs. ප්‍රධාන ක්‍රියාපද කියලා වර්ගයක් හැදෙනවා. ඒ වගේම පුතේ ඔතනින් අනෙක් පැත්ත හැදෙනවා auxiliaries. එහෙම නැත්නම් අපි සරලව කියනවා හරිද? helping verbs කියලා. හරි ඔයාලා අහලා ඇති helping verbs. උපකාරක ක්‍රියාපද. එතකොට ඉංග්‍රීසි භාෂාවේ තියෙන ක්‍රියාපද කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි action verbs ප්‍රධාන ක්‍රියාපද. අපි උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් go, හරි, eat, හරි, run. ඔය විදිහට එන ප්‍රධාන ක්‍රියාපද as examples උදාහරණ විදිහට. සහ helping verbs කිව්වම පුතේ මෙන්න මේ තියෙන helping verbs. හරිද? මේකේ helping verbs තියෙනවා ಜಾති තුනකට අයිති වෙන ඒවා. හරිද? ඒ කියන්නේ තුනක් නෙවෙයි ප්‍රධාන වශයෙන් දෙකයි. ඒ යටතේ තව ಜಾති හතරක් ඕක හැදෙනවා. ඒ යටතේ පුතේ තියෙනවා පළවෙනි සහ වැදගත්ම දේ තමයි හරිද මෙන්න මෙතනදී මේ උදව් කරන ඒවා කොටස් දෙකකට කැඩෙනවා. එකක් තමයි dual purpose. හරි. ඒ කියන්නේ පුතේ අරමුණු දෙකක් තියෙන ඒවා. හරිද? අරමුණු දෙකක් තියෙන ඒවා තියෙනවා. dual purpose auxiliaries කියලා අපි කියනවා. නැත්නම් dual purpose helping verbs කියනවා. ඒ වගේම අනෙක් පැත්ත තමයි පුතේ මෙන්න මේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන model verbs කියලා කියන්නේ. හරිද? අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන model verbs කියලා කියන්නේ. දැන් අපි මේක පුතේ මේ තියෙන අවුල ලියා ගමු. හරිද? අපි මේ අවුල ලියා ගමු. එතකොට මොනවද මේ? හරිද? ඔන්න මම මෙතන ඉඳලා එනවා. දැන් මේ එකින් එක කතා කරලා අපි යන් අතෙන්ට. එතකොට තේරෙයි ඇයි අපිට අරගොල්ල ඕනේ කියලා. පුතේ පළවෙනියටම verbs තියෙනවනේ ඉංග්‍රීසි භාෂාවේ. මේ තියෙන verbs ಜಾති දෙකයි. action verbs තියෙනවා, helping verbs තියෙනවා. හරිද? ඇත්තටම පුතේ මේ helping verbs වලින් කරන්නේ හරි මේ තියෙන helping verbs වලින් කරන්නේ මෙන්න මේ පැත්තේ තියෙන ක්‍රියාපද වලට උදව් කරන එක. හරිද? help කරනවා අදහසක් ගන්න. ඒක තමයි කියන්නේ. එතකොට මේ තියෙන ක්‍රියාපද මේ තියෙන ප්‍රධාන ක්‍රියාපද පුතේ හරිද action verbs ಜಾති පහක් යටතට කැඩෙනවා. හරිද? මේ තියෙන action verbs ಜಾති පහක් යටතට කැඩෙනවා. ಜಾති පහයි. එනිසා මේ ಜಾති පහ මම මෙතනින් පොඩ්ඩක් ලියනවා මේ එකම ක්‍රියාපදයේ ස්වරූප කීපයක්. එකක් තමයි පුතේ go කියන ස්වරූපය ගත්තොත් ඔය go තියෙනවා. ඔන්න එකක්. අනිත් එක තමයි මෙතන went කියලා එකක් එනවා. ඔන්න එකක්. ඊළඟ එක තමයි gone කියලා කියන්නේ ඔන්න අනිත් එක. හරිද? ඊට පස්සේ මෙතනදී go went gone ප්‍රධාන ක්‍රියාව එහෙම නැත්නම් ක්‍රියා මූලය went අතීත ක්‍රියාව ගියා කියන එක gone past participle එකේ තේරුම අපි ගන්නවා ගිහිල්ලා කියලා. එතකොට යනවා ඊළඟට ගියා හරිද? ඊළඟ එක ගිහිල්ලා. අදහස් තුනයි. ඒ වගේම පුතේ ඊට පස්සේ එකක් හැදෙනවා going කියලා ing ස්වරූපය අපි කියනවා යමින්. හරිද? යමින්. ඒ වගේම මෙන්න මෙයාගේ ඒක වචන ස්වරූපයක් මේ තේරුම දෙන්නම අපි භාවිතා කරනවා
ඒ තමයි goes. හරිද? ඔන්න ස්වරූප පහ. එතකොට පුතේ දුවේ මේ ස්වරූප පහ හරිද? මේ ස්වරූප පහ තමයි action verbs කියලා කියන්නේ. ඒ කියන්නේ එක ක්‍රියාවක ස්වරූප පහක් තියෙනවා. සහ මේ යටතෙන ක්‍රියාපද ගාන පුතේ කියා ගන්න බෑ. මොකද භාෂාවේ හැම අදහසක්ම ප්‍රකාශ කරන්න මෙතන ක්‍රියාපද තියෙනවා. හරිද? ඒ නිසා පුතේ මෙතනදී අපිට මේ ක්‍රියාපද ගොන්නක් තියෙන නිසා, ඒ කියන්නේ ක්‍රියාපද මාර ගොඩක් තියෙනවා. ඒ නිසා පුතේ අපිට මේක තේරුම් ගන්න පහසුයි. මේකේ ಜಾති පහක් තියෙනවා. වර්ග නම් ගොඩයි, ක්‍රියාපද ගොඩයි. දැන් මෙතන තියෙන්නේ පුතේ යනවා කියලානේ. ගියා කියලා, ගිහිල්ලා කියලා, යමින් කියලා. හරිද? මේ තියෙන ක්‍රියාපදවල පුතේ මිට වඩා අර්ථ නිර්මාණය කරන්න බැරිද අපිට? පුළුවන්. අපි අහලා තියෙනවා යමින් සිටිනවා, යමින් සිටියා, යමින් ඉඳීවි, යාවි. හරිද? ඊට පස්සේ ගිහිල්ලා තියෙනවා, ගිහිල්ලා තිබුණා. හරිද? යමින් ඉඳලා තියෙනවා. ඔය විදියට එක ස්වරූප අපි සිංහල භාෂාවේ වාක්‍ය රටාවත් එක්ක අහලා තියෙනවා. හරිද? ඒ නිසා පුතේ මේ අපි අහපු වාක්‍ය රටා ටික, මේ අපි අහපු දේවල් ටික, හරිද? අපි කොහොමද වැඩේ හදාගන්නේ? අන්න ඒකට පුතේ අපිට ඕනේ කරනවා ඔය මේ ස්වරූප පහ, මේ අර්ථ පහ නැතුව වෙනත් අර්ථ නිරූපණය කරන්න. හරිද? වෙනත් අර්ථ නිරූපණය කරන්න අපිට උදව්වට කට්ටිය ඕනනේ. හරිද? දැන් මේකේ යනවා, ගියා, ගිහිල්ලා, යමින් ඔච්චරයි කියන්න පුළුවන්. හැබැයි අපිට උපකාරක දුන්නොත්, මේ පැත්තෙන් උපකාරක ක්‍රියාපද පාවිච්චි කරොත් අපිට පුළුවන් පුතේ මේකේ හදාගන්න යනවා කියන එකෙන් යාවි, යන්න පුළුවන්. හරිද? යන්න සිදු වුණා, යන්න සිදු වේවි. හරි? යන්න පුරුදු වෙලා හිටියා. හරි? යා යුතුයි. ඔන්න පුතේ වෙනස් වෙනවා ක්‍රියාපද. හරිද? අන්න ඒ වගේ හරි. මෙන්න මේ තියෙන ක්‍රියාපදවල අදහස වෙනස් කරන්න උදව් කරන කට්ටියට අපි කියනවා helping verbs කියලා. ඔය ටික පැහැදිලිද පුතේ? ඉක්මනට මට දාන්න ඕද නැද්ද කියලා? ඔය කරපු කොටස පැහැදිලිද? ඒ කියන්නේ මේකේ ප්‍රධාන ක්‍රියාපද තියෙනවා, මේකේ ස්වරූප ටික මේකයි. සහ මේ පැත්තේ ඉන්න කට්ටිය මේගොල්ලන්ට විවිධ අර්ථ නිරූපණය කරන්න උදව් කරනවා. හරි. ඔව්. ආයේ කියලා දෙන්නකෝ කියලාත් එක දරුවෙක්ගෙන් ඇවිල්ලා තියෙනවා. හරි. පුතේ මෙහෙමයි. හරිම ලේසි. අපි මේ කතා කරේ ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද පිළිබඳව. ක්‍රියාපද ප්‍රධාන වශයෙන් ಜಾති දෙකයි. හරිද? ක්‍රියාපද තියෙනවා. ක්‍රියාපද ಜಾති දෙකයි. ලොක්කො ටික ඉන්නවා. ප්‍රධාන ක්‍රියාපද අපි කියනවා action verbs කියලා. උදාහරණ come, eat, go, run, speak like these. හරිද? මේ විදියට මේ විදියේ වචන අපිට ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රියාපද. ඒක ප්‍රධාන ක්‍රියාපදයකින් හැම ක්‍රියාපදයකින්ම ස්වරූප පහක් හැදෙනවා. go කිව්වොත් go, goes, went, gone, going. හරිද? speak කිව්වොත් speak, speaks, spoke, spoken, speaking. හරිද? run කිව්වොත් run, runs, ran, run, running. ඔය විදියට පුතේ හැම එකකින්ම ස්වරූප පහක් ඇහෙනවා. හරිද? ස්වරූප පහක් අපිට ඇහෙනවා, හදාගන්න පුළුවන්. හරි. දැන් ඔය ස්වරූප පහේ තේරුම යනවා, ගියා, ගිහිල්ලා, යමින්. හැම වෙලේම පුතේ ක්‍රියා මූලය නවා කියන තේරුම තියෙන්නේ. ඒක මම දරුවන්ට කියලා දීලා තියෙනවා. හරිද? මේ ක්‍රියා මූලයේ තේරුමනේ නවා කියලා. ඒ වගේම මේ අතීත ක්‍රියාව, ඒ කියන්නේ අතීත තේරුමක්. ඒ වගේම පුතේ මේ gone කියන්නේ ගිහිල්ලා. ඒ කියන්නේ past participle එකනේ. මේකේ තේරුම නිතරම එන්නේ මෙන්න මේ ලා කෑල්ලත් එක්ක. ගිහිල්ලා, කාලා, බීලා, ඉඳලා, කතා කරලා එහෙම. සහ මේ going කියන්නේ ing. ඒකේ තේරුම එන්නේ මින් කෑල්ලත් එක්ක. යමින්. හරිද? ඒ නිසා පුතේ ඔන්න ඔය විදියට ක්‍රියාපද ස්වරූප පහයි. ප්‍රධාන ක්‍රියාපද ස්වරූප පහයි. දැන් ඔය අදහස් ටිකෙන් විතරක් අපිට ඉංග්‍රීසි කතා කරන්න බැහැනේ. භාෂාවක් කතා කරන්න බෑ. තව ගොඩක් අදහස් ඕනේ. හරි? කතා කරනවා කියලා ගත්තොත් කතා කරනවා, කතා කළා, කතා කරાવી, කතා කරමින් ඉන්නවා, කතා කරලා තිබුණා. හරිද? ඔය විදියට උදව් කරන්න සෙට් එකක් ඕනනේ පුතේ. අන්න ඒ උදව් කරන සෙට් එක තමයි මේ පැත්තේ ඉන්නේ. helping verbs. එතකොට helping verbs බෙදෙනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. dual purpose අරමුණු දෙකකට පාවිච්චි වෙන ඒවා සහ model අපේ අද ප්‍රධාන මාතෘකාව. මම මේ චුට්ට පැහැදිලි කරලා අතෙන්ට එන්නම් පුතේ. හරිද? මෙතන dual purpose කියලා අපි කියනවා ද්විකාර්ය ඒවා. හරි? මම සිංහල අදහස් ටික කෝකටත් දාන්නම්. ද්විකාර්ය උපකාරක
මේ පැත්තට නම් අපි මේවට කියන්නේ modal verbs කියලාම තමයි. හරි. නැත්තම් කාර්ය දෙකක් නැහැ. තනි කාර්ය. හරි. helping verbs කියන එකේ ප්‍රති අදහස උපකාරක. මෙතෙන්දි verbs ක්‍රියාපද. මෙතෙන්දි action verbs main verbs කියලා කියන්නේ ප්‍රධාන ක්‍රියාපද. හරිද? ප්‍රධාන ක්‍රියාපදයක තමයි පුතේ මේ ස්වරූප පහ හැදෙන්නේ. ඒ වගේම helping verbs වල ස්වරූප දෙකයි. ද්විකාර්ය වැඩ දෙකක් කරන කට්ටිය ඉන්නවා. ඊළඟට modal තනි උපකාර්ය තනි ලෙස ක්‍රියා කරන කට්ටිය ටික ඉන්නවා. මෙන්න මේ ද්විකාර්ය ක්‍රියාපද විදියට පුතේ වර්ග කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි එක, දෙවෙනි එක සහ තුන්වෙනි එක කියලා මම මෙහෙම වර්ග කරනවා. තුන්වෙනි එක පේනවද? පේනවනේ. හරි. පළවෙනි එක පුතේ මෙන්න මේ වචන ටික අයිති වෙන්නේ ද්විකාර්ය උපකාරක වලට. have හරිද? has had. මෙන්න මේ කට්ටිය පුතේ ද්විකාර්ය උපකාරක. has have කියන්නේ තියෙනවා. had කියන්නේ තිබුණා. ඒකේ අතීත අදහස. ඊට පස්සේ ඒ වගේම පුතේ මෙතෙන්දී අයිති වෙනවා do ඊළඟට does ඒ වගේම did හරිද ඊළඟට done ඔන්න ඔය විදිහේ වචන ටික තියෙනවා. ඔය ටික අයිති වෙන්නේ හරි ඊළඟට doing කියන එකත් ඔකට අයිති වෙනවා. මේ ටිකට අපි කියනවා dual purpose ද්විකාර්යයි. has have had ඔය වචන ටික do does did done ඔන්න ඔය වචන ටික හරිද? ඒ වගේම පුතේ මෙතනින් පස්සේ අයිති වෙන්නේ be verbs. be verbs කියලා කියන්නේ am is ඊළඟට are ඊළඟ එක was ඊළඟට were ඊළඟට being සහ been හරිද? double en. ඔන්න ඔය වචන ටික පුතේ ද්විකාර්ය උපකාරක. ඇයි මේකට ද්විකාර්ය උපකාරක කියන්නේ කියලා මම කියන්නම්. දැනට පුතේ මෙන්න මේක අහගන්න. මේ තියෙන ක්‍රියාපද වලින් හරිද මේ තියෙන helping verbs වලින් ಜಾති දෙකයි. මේ පැත්තේ ප්‍රධාන ක්‍රියාපද තියෙනවා. ඒගොල්ලන්ට උදව් කරන්න තමයි මේ පැත්තේ කට්ටිය ඉන්නේ helping verbs තියෙන්නේ. එතකොට මේ helping verbs ಜಾති දෙකකට කැඩෙනවා. two kinds of helping verbs. first one dual purpose ද්විකාර්ය වැඩ දෙකක් කරනවා. අනිත් එක තමයි modal verbs අපේ ප්‍රධාන මාතෘකාව. මේක අපි වෙනම කතා කරනවාද? හරිද? මේ චුට්ට පැහැදිලි කිරීමකින් පස්සේ අර කොටස අපි වෙනම කතා කරනවා. ඒ නිසා පුතේ ද්විකාර්ය උපකාරක කිව්වම අයිති වෙන වචන ಜಾති තුනයි. මේ ಜಾතියට අයිති වෙන්නේ කාණ්ඩ තුනයි. ඒ කාණ්ඩ තුන තමයි පුතේ has have had අපි ඒවට කියනවා have verbs කියලා. ලොක්කයා. ඊළඟට do does did done මේවට අපි කියනවා do verbs කියලා. do verbs. හරිද? සහ මේ සෙට් එකට පුතේ අපි වෙනම වචනයක් පාවිච්චි කරනවා. ඒ තමයි be verbs. හරිද? be ක්‍රියාපද කියලා කියන්නේ. මම හිතනවා දරුවෝ ඒක දන්නවා කියලා. එතකොට am ඉස්සා කියන්නේ වර්තමානයි. වෙනවා තියෙනවා ඉන්නවා කියන එක. was were කියලා කියන්නේ ඒකෙම අතීතය. උනා තිබුණා හිටියා කියන එක. මේ being කියන්නේ වෙමින් වීම කියන එක. සහ අර being කියලා කියන්නේ වෙලා ඉඳලා වෙලා කියන අදහස හැදෙන උපකාරකය. එතකොට ඔය ටිකෙන් තමයි පුතේ අදහස් නිර්මාණය වෙන්නේ. මම දරුවන්ගෙන් ඉල්ලනවා ඉක්මනින් මෙන්න මේ chart එක පොඩ්ඩක් ගහ ගන්නකෝ. හරිද? මේ chart එක ටක් ගාලා පොතට දාගන්න කටුසටහනක් විදිහට ක්‍රියාපද බෙදෙන්නේ මෙන්න මේ ಜಾති ටිකට කියලා. එතකොට පුතේ අපිට අදහස් නිර්මාණය කරන්න ලේසියි. ඉක්මනට දාගන්න. ඒ අතරේ දරුවන්ට පුළුවන් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.
හරි ගොඩක් දරුවෝ පුතේ වැදගත් දෙයක් අහනවා මේකෙදී will shall කියන්නේ be verbs නෙවෙයිද කියලා. නෑ. හරිද? will සහ shall කියන්නේ පුතේ be verbs නෙවෙයි. ඒක අයිති වෙන්නේ modal verbs වලට. ඒනොට ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා මේක උගන්වද්දි සහ සමහර පොත්වල සිංහල මාධ්‍යයේ සිංහල මාධ්‍යයෙන් රචනා වෙච්ච ඉංග්‍රීසි පොත්වල මේක පුතේ තියෙනවා be verbs කිව්වම මෙන්න මෙහෙම am missa verse will be shall be කියලා. That's wrong. එක වැරදි පුතේ. That's incorrect. හරිද? එහෙම be verb එකක් නෑ. will be shall be කියලා be verbs දෙකක් නෑ. හරිද? ඒ නිසා පුතේ මතක තියාගන්න be verbs තියෙන්නේ මෙන්න මෙච්චරයි. 3යි 2යි 5යි 2යි 7යි BEB කියන ලොක්කත් එකතු වුණාම ඔක්කොම ස්වරූප 8යි. හරිද? ස්වරූප 8යි තියෙන්නේ. am missa වර්තමානයට පාවිච්චි කරන්න වෙනවා තියනවා ඉන්නවා. verse කියන්නේ අතීතයට පාවිච්චි කරන ඒවා. උනා තිබුණා හිටියා කියන අදහස ඕකේ තියෙන්නේ. මේ been කියන්නේ ing ස්වරූපයට සමානයි වෙමින් කියන එකට. හරිද? එතකොට මෙතන වීම ඉඳීම තිබීම අදහස් තියෙන්නේ. සහ මේ been කියලා කියන්නේ මෙතන මේ තියෙන past participle එකට සමානයි. එතකොට වෙලා ලා තේරුම ගිහිල්ලා ඉඳලා තිබිලා ඔය අදහස් තමයි ඔතෙන්දි ගන්නෙ. ඒ නිසා will shall කියන්නේ modal verbs. ඒක අපි අද කතා කරමු තව ටිකකින්. ලියා ගන්නකෝ. හරි මං හිතනවා ලියලා ඉවරයි කියලා. ඉවරයිද පුතේ? ඉවරයි කියලා ඔන්න මැසේජස් ඇවිත් තියෙනවා. ඉවරයිනේ? හරි good. මෙන්න මේකෙදි පුතේ අපි අදහස් නිර්මාණය වෙන විදිය චුට්ටක් බලමු. හරිද? මේ තියෙන විදියට අදහස් නිර්මාණය කරන විදිය අපි පොඩ්ඩක් බලලෙමු. මේකේ පුතේ තියෙනවානේ මෙන්න මේ විදිහේ has have had කියන ඒවා. ඒක පාවිච්චි වෙන්නේ හරිද? මේ පැත්තේ තියෙන මෙන්න මේ ක්‍රියාපදත් එක්ක. හරිද? ඒ කියන්නේ past participle. හරිද? past participle verbs එක්ක. තේරුම පුතේ අර පැත්තේ තියෙන්නේ තියෙනවා තිබුණා කියන එකනේ. හරිද? තියෙනවා තිබුණා. තියෙනවා තිබුණා. ඕක තමයි අදහස. අපි කිව්වොත් has have එක gone. has have කියන්නේ තියෙනවා කියන එක. ඒක වචන කතෘ පදත් එක්ක
අපි has පාවිච්චි කරනවා බහුවචන කර්තෘපදත් එක්ක have පාවිච්චි කරනවා එතකොට ඕකේ අපි කිව්වොත් has gone have gone කියලා තේරුම එන්නේ පුතේ ගිහිල්ලා තියනවා කියලා එනිසා ඔයාලට ගිහිල්ලා තියනවා කියලා කියා ගන්න ඕන උනොත් අන has have එක්ක තමයි ක්‍රියාව තියන්න ඕනේ past participle එක හරිද ඊට පස්සේ අපි කිව්වොත් කතා කරලා තියෙනවා හරිද එතකොට එන්නේ has සහ have එක්ක කතා කරනවා කියන්නේ speak speak spoke spoken එහෙනම් ස්වරූපය ගන්න ඕනේ past participle එතකොට අපි කියනවා has have spoken කතා කරලා තියෙනවා has spoken have spoken හරිද කතා කරලා තියෙනවා ඔය විදිහට පුතේ ක්‍රියාපදත් එක්ක කියන්නේ past participle එක ලියා ගන්න පුතේ මෙහෙම වාක්‍ය රටා නිර්මාණයේදී එතනින්ම ලියා ගන්න පුතේ වාක්‍ය රටා නිර්මාණයේදී has have had වාක්‍ය රටා නිර්මාණයේදී has have had යන පද සමග සෑම වාක්‍ය රටාවකම මොකක් වුණත් පුතේ ඇක්ටිව් වුණත් පැසිව් වුණත් මොන වාක්‍ය රටාවේ වුණත් සෑම වාක්‍ය රටාවකම past participle verb මෙතන තියෙනවා past participle verb පමණක් භාවිතා වේ past participle verbs පමණක් භාවිතා වේ ඒකෙදි පුතේ අපි පාවිච්චි කරන්නේ past participle විතරයි හරිද එතනින් පුතේ උදාහරණය ඔයාලට ලියලා තියන්න පුළුවන් මේ විදියට has එහෙම නැත්නම් have එක අපි කියනවා spoken හරිද අදහස එන්නේ කතා කරලා තියෙනවා හරි ඊට පස්සේ ඕකම පුතේ had ආවතින් had එක spoken කියලා අපි කිව්වොතින් ඕකේ අදහස කතා කරලා තිබුණා හරිද කතා කරලා තියෙනවා කතා කරලා තිබුණා උදාහරණ විදියට මේක දාගන්න ක්ලාස් එක ඉවර වෙන වෙලාව දරුවෙක් අහලා තියෙනවා ක්ලාස් එක ඉවර වෙන වෙලාව පුතේ 7:00 හරිද 7:00ට කිට්ටු වෙනවා ඉතින් ඉවර වෙද්දී මේ කොටස අද කතා කරලා තමයි අපි මේක ඉවර කරන්නේ හරි ආයෙ කියන්නකෝ කියලා තියෙනවා පුතේ ආයෙ කියන්නේ මම කිව්වේ ඉංග්‍රීසි භාෂාවේ ඕනම වාක්‍ය රටාවක් නිර්මාණය කරනකොට has have had හරිද has have had කියන පදත් එක්ක පාවිච්චි කරන්නේ past participle verbs ඒකට උදාහරණ උඩ ලියලා තියෙනවා has have spoken has have eating හරි has have written අපි එහෙමයි කියන්නේ හැම වෙලේම past participle එක go went gone come came come හරි eat ate eaten හරි ඔය විදිහට තමයි පාවිච්චි වෙන්නේ. එතකොට තේරුම් එන්නේ තියෙනවා කියන එක කතා කරලා තියෙනවා කතා කරලා තිබුණා. ඔය විදිහට තමයි ආපහු එන්නේ. හරිද? has have spoken කතා කරලා තියෙනවා. had spoken කතා කරලා තිබුණා. හරිද? ඔය විදිහට තමයි හැදෙන්නේ. හරි. ඊට පස්සේ පුතේ මෙන්න මේ be verbs තියෙනවානේ.
මේ be verbs එක්ක නිතරම පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ කතෘ කාරකයේදී. හරිද? කතෘ මුලින් ඉන්න වාක්‍ය රටාවලදී පාවිච්චි වෙන්නේ පුතේ ing ස්වරූප. එනිසා එකක් දරුවෝ මතක තියාගන්න. ලියන්න පහලින් මෙන්න මෙහෙම. කතෘ කාරක වාක්‍ය රටාවේදී ඒ කියන්නේ පුතේ කතෘ මුලින් ඉන්නව නම් ක්‍රියාව කරන කෙනා මුලින්. හරි. මං කියනවා she ඇයනේ. අන she ගෙන් වාක්‍ය පටන් අරන් තියෙන. එහෙනම් ඇය. එයා තමයි ක්‍රියාව කරන්නේ. she is ඇය is කිව්වොත් අපි ක්‍රියාව තියන්නේ මොන ස්වරූපෙන්ද? ing ස්වරූපෙන්. එතකොට අපි කියනවා present participle කියලා යාට. she is speaking. හරි. they are running. හරිද? ඊට පස්සේ we are cleaning. we are, you are, she is. ඔය විදියට පාවිච්චි වෙද්දී අපි ඒවත් එක්ක තියන්නේ ing ක්‍රියාපද. හරි. ලියන්නකෝ. කතෘ කාරක වාක්‍ය රටාවේදී be verbs සමග be verbs සමග ing ක්‍රියාපද. එහෙම ලියන්න. ing ක්‍රියාපද. ඔකට අපි කියන්නේ පුතේ present participle කියලා. එහෙම ඕනේ නැහැ. මේක දැනට මෙහෙම ලියන්න. ing ක්‍රියාපද භාවිතා වේ. ing ක්‍රියාපද භාවිතා වේ. ing ක්‍රියාපද භාවිතා වේ. හරි. එතකොට පුතේ මේකෙදී අපිට ගන්න පුළුවන් උදාහරණයක් විදියට මම මෙතන ක්ලියර් කරලා මෙතනින් උදාහරණය ලියන්නම්. හරි. අපිට පුතේ ගන්න පුළුවන් මෙහෙම. අපි කිව්වොත් එහෙම is ඊට පස්සේ are ඊළඟට am ඔය විදි එකක් එක්ක අපි පාවිච්චි කරන්නේ ing ස්වරූපය. අපි කියනවා speaking. හරිද? තේරුම එන්නේ කතා කරමින්. හරිද? මේ මිස්සාවල තේරුම තමයි සිටිනවා. කතා කරමින් සිටිනවා. හරිද? ඊට පස්සේ අපි මෙතෙන්දි ගත්තොත් were වගේ වචනයක් එක්ක speaking. හරිද? verse were වගේ වචනයක් එක්ක speaking ing ගත්තොතින් ඒකේ අදහස කතා කරමින් සිටියා. හරිද? මේ සිටියා කියන්නේ was were වල තේරුම. අම්මිසා කියන්නේ සිටිනවා. ඒකේ තේරුම. එතකොට අදහස හැදෙනවා මෙන්න මේ විදියට is are am. අම්මිසා එක්ක speaking කිව්වොත් කතා කරමින් සිටිනවා. was were එක්ක speaking කිව්වොත් කතා කරමින් හිටියා. ලියා ගන්නකො එකක්. හරි. ඔතනින් පුතේ ප්‍රධානතම අදහස් ටික අපේ හදනවා. අපි ගිය සතියේ කතා කරා මේ ප්‍රධාන ක්‍රියාපද භාවිතා වෙන විදිය ගැන. එතනින් පුතේ අපි යනවා කෙලින්ම modal verbs වලට. හරිද? අද අපේ මාතෘකාව ing form එකද දාන්නේ. පුතේ being been කියන දෙක හරිද? being been කියන දෙක කතෘකාරක වාක්‍ය රටාවල යෙදෙන්නේ නැහැ. හරිද? දැන් ඕකේ තියෙන්නේ කතෘකාරක වාක්‍ය රටා කියලානේ. ඒක ඕනනම් කරුවක් දාලා වෙනම ලියලා තියන්න. මේ been සහ අර been කියන දෙන්න පුතේ කතෘකාරක රටාවල යෙදෙනවා. හරිද? යෙදෙන්නේ මෙයා යෙදෙන්නේ perfect වල. උදාහරණයක් මෙන්න මේ විදිහේ වාක්‍ය රටාවල. හරිද? දරුවෙක් අහලා දෙනවා එක. හරිද? මෙතෙන්දී අපි ගත්තොත් she has been. මේක පුතේ perfect continuous. හරිද? she has been ඊට පස්සේ එන verb plus ing මේ විදිහම තමයි. she has been speaking. ඇය කතා කරමින් ඉඳලා තියෙනවා. she has been speaking. හරි.
ඇය කතා කරමින් ඉඳලා තියෙනවා. ඒත් පුතේ ing ම තමයි. හරිද? මෙන්න මේ been වාක්‍යවල යෙදෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ කතෘකාරක වාක්‍යවල යෙදෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මෙතනදී මේ තියෙන එක හරි පේනවද වෙන්නේ? හරි. මෙතෙන්දී පුතේ තියෙන්නේ she has been speaking. එතකොට එන්නේ ing ක්‍රියාපදයක්. has been මේ been වලට පස්සේ ඒත් ing. හරිද? ඊට පස්සේ මේ been කියලා කිව්වොත් හරිද මේ been ඒක වාක්‍යවල කතෘකාරකයේ යෙදෙන්නේ නැහැ. ඒක යෙදෙන්නේ පුතේ passive voice වල. ඒ කියන්නේ කර්මකාරක වාක්‍යවල. එතකොට ක්‍රියා ස්වරූපය කොහොමදත් යොදන්නේ past participle. දන්නවනේ දරුවෝ passive voice කියනවා කර්මකාරකය. ඒ කියනකොටම අපිට මතක් වෙන්න ඕනේ past participle verbs. මොකද past participle verbs තමයි කර්මකාරක වල යෙදෙන්නේ. එතකොට මේ නීතිය කොහොමදත් පුතේ වළංගු නැහැ. was was speaking meaning කතා කරමින් සිටියා. was was speaking කියන්නේ කතා කරමින් හිටියා. හරිද? was was speaking කතා කරමින් හිටියා. හරි. එහෙනම් පුතේ මේ ටික හරි නිසා හරිද? මම එතනින් එනවා ඊළඟ කොටසට. ඒ අතරේ දරුවන්ට පුළුවන් තියෙන ප්‍රශ්න මොනවා හරි අහන්න. හරි. ප්‍රශ්න මොනවා හරි තියෙනවද පුතේ ඉක්මනට අහන්න. තියෙනවා නම් සර් බීන් BEEN බීන් පැසිව් වොයිස් වල දාන්න නැද්ද කියලා අහලා තියෙනවා. දානවා perfect tense වල පැසිව් එකේදී. හරිද? present perfect past perfect කියන has have යෙදෙන වාක්‍ය රටාවල පැසිව් වොයිස් එකේදී අපි ඒක පාවිච්චි කරනවා. හරි? පැසිව් වොයිස් පුතේ දවසක කතා කරනවා. ඒ කියන්නේ ඒක අමාරු දෙයක් නෙවෙයි, හරිම ලේසි. ඒකෙදි පුතේ අන්තිම වාක්‍ය රටා තුන. ඒ කියන්නේ වාක්‍ය රටා 12ක් කතෘකාරක තියෙනවානේ. ඒ 12න් අන්තිම තුන කර්මකාරකයට හරවන්න බෑ. ඒ නිසා ඊට කලින් සෙට් එක present perfect tense, past perfect tense සහ future perfect tense වල. ඒ කියන්නේ has been, ඒ කියන්නේ has එක්ක been යොදලා past participle වලට හරවනවා. have එක්ක been යොදලා passive voice එකට දානවා past participle එකත් එක්ක. හරි. උදාහරණ වාක්‍යයක් මෙන්න මෙහෙම ගන්න පුළුවන් නේ. මෙන්න මේ විදිහට තියෙන ඒවා. හරි. අපි කියනවා she has completed the activity. ඔන්න ඔය විදියට පුතේ තියෙනවා she has completed the activity. අයි has වලට පස්සෙන්නේ past participle verb. ඒක අපි දැන් ඉගෙන ගත්තා. එතකොට ඇය සම්පූර්ණ කරලා තියෙනවා the activity ක්‍රියාකාරකම. ඇය ක්‍රියාකාරකම සම්පූර්ණ කරලා තියෙනවා. මේක පුතේ passive voice වලට හැරවෙනකොට මේක කර්මකාරකයට හැරවෙනකොට the activity කියන එක ඉස්සරහට එනවා. එතකොට the activity හරිද? අන්න has වලට පස්සේ been එකතු කරලා තමයි completed කියලා ලියන්නේ. හරිද? එතකොට passive voice එකට හැරෙද්දී පුතේ මෙන්න has been ආවා. මෙතන තියෙන්නේ has completed. අන්න been ආවා passive voice එකට හැරවෙනකොට. The activity has been completed by her. ඇය විසින් ක්‍රියාකාරකම සම්පූර්ණ කරලා කරනු ලබලා තියෙනවා. එතකොට passive voice එකේදී පුතේ ඔය been කියන එක පාවිච්චි වෙනවා. අන්න හරි උත්තරය ඇවිල්ලා තියෙනවා. The activity has been completed by her. හරිද? එතකොට passive voice වල යෙදෙන්නේ ඔන්න ඔය විදියට. ඕකම had completed තිබුණොත් had been completed වෙනවා. ඊළඟට will have completed future perfect එක will have completed තිබුණොත් මෙතෙන්දී will have been completed කියලා හැදෙනවා. passive voice වල යෙදෙන්නේ එහෙමයි. අනිත් been කියන එක නා පුතේ. ඒ කියන්නේ මේ been හරිද? BEING been එයා පාවිච්චි වෙන්නේ continuous tenses වල. හරිද?
continuous වල ඒ කියන්නේ ඇම්මිස්සා එක්ක යෙදෙන වාක්‍ය කර්මකාරකයට හරවන්න තමයි මෙයා පාවිච්චි වෙන්නේ. හරිනේ. was වල ආවොත් පුතේ එතකොට දාන්නේ මේ been. was වල ආවත් දාන්නේ මේ been. උදාහරණයක් ඒකත් කියලා දෙන්නම්කෝ. අපි කිව්වොත් එහෙම they were speaking English. ඔය විදියට වාක්‍ය තියෙනවා කියලා හිතන්න. They were speaking English. මේක passive voice වලට හැරවෙනකොට පුතේ English ඉස්සරහට එනවා. හරි. English කියන එකේ English ඉස්සරහට ආවා. හරිද? ඊට පස්සේ මෙතන English එකක් නිසා verse දාන්න වෙනවා. මොකද verb දාන්න බෑ. අන්න දැන් ආදේශ වෙන්නේ being. English was being මෙතන තියෙන ක්‍රියාව past participle දාන්න වෙනවා. එතකොට එන්නේ spoken. English was being spoken by them. ඔන්න ඔය විදිහට තමයි was were තිබුණොතින් ing එකත් එක්ක passive voice වලට හැරවෙන්නේ. ඇත්තටම පුතේ වෙන්නේ am ඉස්සා තියෙනවා නම් හරිද? ඇත්තටම කර්මකාරකයට හැරවෙනකොට වෙන්නේ am තියෙනවා නම් is තියෙනවා නම් are තියෙනවා නම් ඊළඟට was තියෙනවා නම් were තියෙනවා නම් මේ පැත්තේ පුතේ එකතු කරන එක්කෙනා තමයි be ing been. හරිද? ඒ වගේම has හරි have හරි had හරි තියෙන වාක්‍යයක් passive voice වලට හරවනකොට මේ පැත්තෙන් එකතු කරන්නේ ඔය been. ඔන්න ඕක මතක තියෙනවා නම් පුතේ ඔයාට වාක්‍ය නිර්මාණය ඉතාම පහසුයි. sorry they හරි. being එකතු කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා පුතේ passive voice වලදී බෑ. passive voice කර්මකාරකයේදී be ing been නොදා ඉන්න බෑ. ඕක ලියා ගන්නද කියලා අහලා තියෙනවා. ඕනනම් පුතේ ලියා ගන්න. මෙන්න මේ කොටස ලියාගත්තම ඇති. හරිද? මේක active voice. ඒ කියන්නේ කර්තෘකාරක. passive voice වලදී වෙන්නේ may been එක past participle verb එකක් ආදේශ වෙන එක. හරිද? එතකොට ඇත්තටම වෙන්නේ ඔන්න ඕක. ඕක මතක තියාගන්න පුළුවන් නම් වැඩේ හරි. හරි. අපි ඊට පස්සේ මේ කොටස දරුවෝ ලියා ගන්න අය ලියා ගන්න. එතනින් පස්සේ පුතේ අපි එනවා අපේ ප්‍රධාන මාතෘකාවට. ඒ කියන්නේ ඊටු ටික modal verbs වලට. හරි ලියාගෙන ඉවරද පුතේ? පොඩි කටසටහනක් ගහගන්න පුතේ. හරිද? ඉංග්‍රීසි වල මහා ගොඩක් මේ themes හදාගෙන topic හදාගෙන නෙවෙයි. පොඩි notes තමන් හදාගන්න තමන්ට ආවේනික වෙන විදියට. එතකොට ඔයාලට පුළුවන් ලොකු වෙනසක් කරන්න. තමන්ට ආවේනික සටහනක් note එකක් තමන් හදාගන්න ඕනේ අනිවාර්යෙන්. ඒක පුළුවන් නම් ඔයාලට ඉංග්‍රීසි හදාගන්න පුළුවන්. ලේසියෙන් මේ තියෙන grammar rules grammar point තේරුම් ගන්න පුළුවන්. මම නිතරම කියන දෙයක් තමයි තමන්ට ආවේනික වෙච්ච සටහනක් පුතේ නිර්මාණය කරගන්න. හරිද? ඒක ඉතාම වැදගත්. මේක අමාරු නෑ. හරි. අපි යන් අපේ ප්‍රධාන මාතෘකාව වෙච්චි modal verbs වලට. හරි. පුතේ modal verbs කිව්වම ලොකු ප්‍රමාණයක් තියෙනවා. වචන ලොකු ප්‍රමාණයක්. ඒ ලොකු ප්‍රමාණයෙන් මෙන්න මේ කොටස් ටික මම පැහැදිලි කරන්නම්. හරිද? මෙන්න මේ වචන අද අපි කතා කරනවා can could will would shall should must ought to ඊළඟට may might මම හිතනවා මේ වචන පේනවා කියලා පේනවා. හරි.
can, could, will, would, shall, should, must, ought to, may, might. ඊට පස්සේ has for have එක to හරිද අපි කියනවා has to have to අනිත් එක had කියන වචනෙත් එක්ක to had to හරිද had to ඊළඟට need to ඊළඟට want to හරිද ඊට පස්සේ am is are කියන වචනත් එක්ක going to ඊට පස්සේ was were කියන වචනත් එක්ක going to ඊට පස්සේ මේ විදියටම be verb එකක් එක්ක හරිද about to be verb එකත් එක්ක about to හරි ඊට පස්සේ am is are කියන වචනත් එක්ක was were කියන වචනත් එක්ක to හරිද හරි ඔන්න ඔතනදී පුතේ තව තියෙනවා හරි තවත් තියෙනවා මම හිතනවා ගානට පැහැදිලිව පේනවා ඇති කියලා ඒ නිසා පුතේ මේ කොටස් ටික ඔයාලා ලියා ගන්නකො සිංහල තේරුම ලියන්න ඉඩ තියලා සිංහල තේරුම ලියා ගන්න ඉස්සරහින් ඉඩ තියලා හරිද මේ කොටස් ටික වෙනම ලියා ගන්න ඒ අතරේ ලියා ගන්නකොට මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් දරුවන්ට පුළුවන් අහන්න මේ ටිකේ තේරුම වෙනම දෙන්නම් හරිද මේ ටික ලියාගෙන ඉවර නම් ඉක්මනට කියන හරි කියලා එතකොට මම තේරුම් ටික කියාගෙන යන්නම් must කියන වචනයට පස්සේ තියෙන්නේ මොකක්ද කියලා අහනවා must කියන එකට පස්සේ තියෙන්නේ පුතේ ought to o u g h t t o ought to හරි ඊට පස්සේ ඔන්න කියලා තියෙනවා ලියා ගත්තා කියලා හරි අපි පුතේ ඒකේ කතා කරගෙන යමු පළවෙනි වචනේ තියෙන can කියන එක ඉස්සරහින් ලියන්න පුළුවන් හරිද can කියන්නේ පුළුවන් කියන එක can පුළුවන් ඊට පස්සේ could කියන්නේ පුතේ ඒකේ තාම නෑලු හරි ඉක්මනට ලියා ගන්නකෝ බෝඩ් එක පේන්නේ නැලුනේ හරි
හරි ලියාගෙන ඉවරයි කියලා තියෙනවා දරුවෝ. අපි ඒකේ තේරුම් ටික ලියාගමු. can කියන්නේ පුළුවන්. could කියලා කියන්නේ පුළුවන් වුණා. could පුළුවන් වුණා. ඊළඟ එක will we කියන අදහස we හරි නැත්තම් නම් කියන එක. හරි ඒක පුතේ තේරුම ලියා ගන්නකොට වේවි කියන එක අපි සඳහන් කරන්නේ ගොඩක් දුරට we කියලා. අනිත් එක තමයි නම්. හරිද? ඊළඟට would කියන්නේ සිදු වුණා. would සිදු වුණා would. ඒක පුතේ ඇත්තටම පාවිච්චි වෙන විදිය මම කියන්නම්. භාවිතයන් හතරක් ඕකේ තියෙනවා would කියන වචනේ. හැබැයි හතර ඔය එකිනෙකට වෙනස්. අර්ථයට වෙනස්. ඔය will කියන එකේ අතීතයේ විදියට තමයි would පාවිච්චි කරන්නේ. හරි. shall කියන්නේත් we නම් කියන එක. shall කියන්නේත් we නම් කියන එක. අර will වලට සමානයි. හරි. ඊළඟට should යුතුයි. ඊළඟ වචනේ must යුතුමයි. ඊළඟ එක ought to ඒකේ අදහසත් යුතුයි කියන එක. ought to ඒකේ අදහසත් යුතුයි කියන එක. ඊළඟට මේ කියන්නේ අවසර තියනවා කියන එක. හරි. නැත්තම් ඉඩකඩ තියනවා කියන එක. අවසර තියනවා නැත්තම් ඉඩකඩ තියනවා මේ. shall කියන එක පුතේ we කියන එකමයි. shall කියන වචනේ අහලා තිනවා. shall කියන එක සමාන වෙන්නේ will කියන එකටමයි. we එහෙම නැත්තම් නම් කියන අදහස තියෙන shall වලත්. දැන් වෙද්දි පුතේ shall කියන එක භාවිතේ නැහැ. හරිද? කලින් ඕක අපි කිව්වා will shall කියන දෙක වචන කාණ්ඩවලට බෙදාගෙන අපි භාවිතා කරා. දැන් වෙනකොට shall භාවිතේ නැහැ. willම තමයි කියන්නේ. නමුත් ඒක තියෙන නිසා ඔයාලට දුන්නා. ඊළඟට ought to may. ඊළඟට might කියලා කියන්නේ සිදු වෙන්න ඉඩ තියෙනවා. හරි. ඉඩ තියෙනවා කියන අදහස. මේ වලට වඩා ශක්තිමත්භාවය අඩුයි. මේ might. could කියලා කියන්නේ පුතේ පුළුවන් වුණා කියන එක. can වල අතීතය could. හරි. might ඉඩ තියෙනවා. ඊළඟ එක has to have to කියලා කියන්නේ ඕනේ කියන එක. ඕනේ වෙනවා. ඕනේ. හරි. ඊළඟට had to සිදු වුණා ඕනේ වුණා. ඔය අදහස් දෙකම තියෙනවා. had to සිදු වුණා ඕනේ වුණා. might කියන එක අහලා තියෙනවා පුතේ. might කියලා කියන්නේ මේ කියන එකට වඩා ශක්තිමත්භාවය අඩු වචනේ. හරිද? ඒ කියන්නේ අවසර තියෙනවා කියන එකමයි. හැබැයි probability එක අඩුයි. හරි. shall we go to the class? එතකොට වැරදිද කියලා දරුවෙක් අහලා තියෙනවා. නෑ එතකොට හරි. හරි. හේතුව පුතේ ඒක යෝජනාවක්. ඒක යෝජනාවක් කිරීමේ සජෙෂන් එකක් කිරීමේ ක්‍රමයක්. let's නැත්තම් shall. මොඩල් එකක් විදියට අර will වෙනුවට පාවිච්චි වෙන්නේ නෑ දැන් shall. කලින් පුතේ ඕක කිව්වේ I සහ we කියන පදත් එක්ක අපි පාවිච්චි කරේ shall. හරිද? I shall, we shall. ඒ අරගෙන I will කිව්වේ නෑ. ඒ පරණ ඉංග්‍රීසි වල. ඒ කියන්නේ කලින් අපිට ඉගන්නලා තියෙන්නේ එහෙමයි. හැබැයි ඒක දැන් වෙනකොට වෙනස් පුතේ. දැන් වෙද්දී එහෙම භාවිතා වෙන්නේ නැහැ shall, I will, we will ඕනම එකක් එක්ක will තමයි පාවිච්චි වෙන්නේ shall නෙවෙයි. ඒකයි මම කිව්වේ දැන් වෙද්දී එහෙම භාවිතේ නැහැ කියලා. හරි. ඊළඟට sir would කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. would කියලා කියන්නේ පුතේ මේ will වල අතීත අදහස. සිදු වුණා කියන අදහස ගන්න වෙන්නේ. භාවිතේ වෙනස්. ඊළඟට has to have to කියන්නේ ඕනේ. හරි. එහෙම නැත්තම් සිදු වෙනවා. ඔය අදහස් දෙකම තියෙනවා. had to කියන්නේ සිදු වුණා නැත්තම් ඕනේ වුණා. ඊළඟට need to, want to, need to, want to දෙක එක සමානව යන වචන දෙකක්. හරිද? need to කියලා කියන්නේ අවශ්‍යයි. want to කියලා කියන්නේ උවමනයි. need to කියලා කියන්නේ අවශ්‍යයි. ඊළඟට
want to කියලා කියන්නේ වමනයි. මෙන්න මෙතනදී පුතේ මේ MSI එක going to පාවිච්චි වෙනවා යමක් කරන්නයි යන්නේ. හරිද? ඕනෙම දෙයක් කරන්නයි යන්නේ කියලා දැනට plan කරලා තියෙන දේවල් කියන්න. යමක් කරන්නයි යන්නේ. ඊළඟ එක was එක going to පාවිච්චි වෙනවා කරන්නයි ගියේ. හරි කරන්නයි ගියේ. කරන්නයි ගියේ. ඊට පස්සේ be verb එකක් එක්ක about to කියන එක පාවිච්චි වෙනවා තේරුම් දෙකකට. හරිද? කරන්න සිදු වෙනවා සිදු වුණා. හරිද? ඊට පස්සේ MSI එක්ක was එක to පාවිච්චි වෙනවා. හරි? am to is to are to was to were to ඒකේ පුතේ තේරුම් දෙකක් හැදෙනවා. am to is MSI එක to ආවොත් සිදු වෙනවා. was එක to ආවොත් සිදු වුණා. ඒ නිසා මේක දෙකක් විදියටම ලියා ගන්න පුළුවන් නම් හොඳයි. MSR to කියන එක ආවොත් MSI එක to ආවොත් සිදු වෙනවා. was එක to ආවොත් සිදු වුණා. හරිද? හරි. ඊළඟට අහලා තියෙනවා පුතේ MSR එක to කියන්නේ මොකද්ද? මේකේ මෙහෙමයි පුතේ. be verb එකක් එක්ක about to කියන එක ආය අහලා තියෙනවා. හරිද? මේකෙදි be verb එක්ක about to ඒ කියන්නේ was to were to හරි. සාමාන්‍ය යමක් කරන්න ගියපු බව සිදු වුණ බව හරි යමක් කරන්න සිදු වුණ බව යමක් කරන්න සිදු වෙන බව එහෙම නැත්නම් කරන්න උනා කියන එක අපි කියන්නේ ඒ විදිහට තමයි පාවිච්චි වෙන්නේ. දැන් මේක එකින් එක පැහැදිලි කරනවා. එතකොට ඔයාලට තේරෙයි. හරිද? be verb එකක් එක්ක about to આવොත් මොකද්ද කියලා අහලා තියෙනවා. be verb එකත් එක්ක about to આવොත් පුතේ කරන්නයි දැන් මෙහෙමනේ. මම ඒකත් පුතේ දෙකට කඩන්නම්කෝ. එතකොට ලේසි. මේ be verb එකක් එක්ක about to කියන එක වැඩිපුරම පාවිච්චි වෙන්නේ හරිද? මෙන්න මෙයා was සහ were එක about to. හරිද? එතකොට අදහස තමයි කරන්නයි ගියේ. හරිද? කරන්නයි ගියේ. MS එක about to ඕක පාවිච්චි වුණොත් කරන්නයි යන්නේ. හරි. අර මෙතන මේ MS එක going to ආව වගේම සමානයි. හරි. මේකේ කොටස් දෙකයි. MS එක about to ආවොත් කරන්නයි යන්නේ. ඊළඟට was එක about to ආවොත් කරන්නයි ගියේ. ඊළඟට MS එක going to කියන්නේ කරන්නයි යන්නේ. was එක going to කියන්නේ කරන්නයි ගියේ. මේ අදහසටම සමානයි පුතේ. හරි. had to කියන එකේ තේරුම අහලා තියෙනවා පුතේ. had to කියන්නේ ඕනේ වුණා කියන එක. නැත්නම් සිදු වුණා කියන එක. හරිද? could කියන එක අහලා තියෙනවා පුතේ. could කියන්නේ can කියන එකේ අතීතය. can කියන්නේ පුළුවන්, could කියන්නේ පුළුවන් වුණා කියන එක. හරි. has to have to කියන එක අහලා තියෙනවා. පුතේ has to have to කියලා කියන්නේ ඕනේ කියන එක. හරිද? ඊළඟ එක අන්තිම එක MSR එක to was එක to හරි සිදු වෙනවා. MSR to am to is to are to කියන්නේ සිදු වෙනවා. සහ was were to කියලා කියන්නේ සිදු වුණා. හරි ඔය විදිහට ඔවා මොඩල්ස්. හරිද? මොඩල් වලදී ඔහොමයි පාවිච්චි වෙන්නේ. හරි. දැන් පුතේ අපි මේ එකින් එක කතා කරමු. හරිද? ඇයි මේවා පාවිච්චි වෙන්නේ? තව තියෙනවා. used to කියන්නේ පුතේ පුරුදු වෙලා. used to කියන්නේ පුරුදු වෙලා. used to කියන්නේ පුරුදු වෙලා හිටියා. හරිද? යම් කිසි දෙයක් කරන්න පුරුදු වෙලා කියන්නේ අපිට කියන්න පුළුවන් we used to stay at home. අපි ගෙදර ඉන්න පුරුදු වෙලා. හරි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් we used to move here and there. අපි එහෙම මෙහෙ යන්න පුරුදු වෙලා හිටියා covid වලට කලින්. covid ආවට පස්සේ අපි ගෙදර ඉන්න පුරුදු වෙලා. we used to stay at home. හරි. පුරුදු වෙලා සහ ඊළඟට පුරුදු වෙලා හිටියා.
am is සහ එක going to කියන එකේ තේරුම අහලා තියෙනවා පුතේ am is සහ එක going to කියන්නේ කරන්නයි යන්නේ හරි යමක් plan කරලා කරන්නයි යන්නේ කියන එක am is සහ එක going to කරන්නයි යන්නේ was ව එක going to කියන්නේ කරන්නයි ගියේ හරි දැන් පුතේ අපි මේකේ නෝට් එක ලියා ගමු. ඇයි මේ වචන එකින් එක පාවිච්චි වෙන්නේ කියලා. සහ මේක පාවිච්චි කරන පොදු ක්‍රමවේදයක් තියෙනවා පුතේ. හරිද? ඒ පොදු ක්‍රමවේදය අන්තිමට කියන්නම් මේකේ භාවිතයන් ටික කියලා ඉවර වෙලා. හරිද? හොඳට අහගන්න පුතේ. මේ හැම එකකම නෙගටිව් එක හදන්නේ. හරිද? ඒ කියන්නේ නැත යන අර්ථය හදන්නේ not කියන එක්කෙනාව එකතු වෙලා. හරි? එතකොට මෙතෙන්දි cannot, couldn't, will not would not, shall not, should not, must not, ought to not, may not, might not. හරිද? has to have to එක ගොඩක් දුරට පුතේ not යෙදෙන්නේ නැහැ. ඔකේ නෙගටිව් ෆෝම් එක ඔහොම ලියන්නේ නැහැ. හරිද? had to කියන එකත් එහෙමයි. නෙගටිව් ෆෝම් එක යෙදෙනවා අඩුයි. හරි? ඊළඟට need to want to කියන එකෙත් එහෙමයි. නෙගටිව් ෆෝම්ස් හදන්නේ නැහැ අපි. ඊළඟට am is එක going to හරිද? ඒකෙත් අපි නෙගටිව් ෆෝම්ස් හදන්නේ නැහැ. කරන්නයි යන්නේ කියන එක අපි ඒ වෙනුවෙන් විතරයි පාවිච්චි කරන්නේ නෙගටිව්ස් නිර්මාණය වෙන්නේ නැහැ. හරිද? was එක going to නැහැ. මේවත් එක්ක මෙන්න මේ තියෙන ඒවත් එක්ක පුතේ නෙගටිව් නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට නැත යන අර්ථ හැදෙන්නේ මේවත් එක්ක විතරයි. හරිද? ඒ වගේම ප්‍රශ්නාර්ථ හැදෙන්නේත් මෙන්න මේවත් එක්ක විතරයි. හරිද? ප්‍රශ්නාර්ථ ප්‍රශ්නය හදන්න පුළුවන් වෙන්නේත් ඕවත් එක්ක මේවත් එක්ක ප්‍රශ්න නිර්මාණය කරන්නත් බෑ. හරිද? ඒ නිසා එහෙම භාවිතයක් නෑ පුතේ. ඒ නිසා අපිට වැඩිපුරම ඉගෙන ගන්න තියෙන මෙන්න මේ වචන ටිකේ තියෙන ඒවා සහ මේකේ අදහසට අනුකූලව වාක්‍ය නිර්මාණය කරන විදිය. ආය අහලා තියෙනවා දරුවෙක් used කියන්නේ මොකක්ද කියලා. used used කියන්නේ පුතේ භාවිතා කළා. හැබැයි used to කියලා આવොත් used to ඒකේ අදහස පුරුදු වෙලා හිටියා කියන එක. හරිද? හරි. ලියන්න පුතේ මෙහෙම පහලින් තරුවක් දාලා ලියන්න. හැකියාවන් පිළිබඳ ප්‍රකාශ කිරීමට දැන් ඔන්න ලියනවා හරිනේ හැකියාවන් පිළිබඳ ප්‍රකාශ කිරීමට අවසර ගැනීමකට හැකියාවන් පිළිබඳ ප්‍රකාශ කිරීමට ඊළඟට අවසර ගැනීමකට ඊළඟට සිදුවීමට ඉඩකඩ ඇති යමක් පිළිබඳව ප්‍රකාශ කිරීමට can භාවිතා වෙයි. හරි. ඒකෙම වෙනම ඒ කියන්නේ එතෙන්ටම පුතේ ඒ නෝට් එකටම එකතු කරන්නේ නැතුව එතනින්ම ඊළඟ රූලෙන් ලියන්න මෙහෙම. දැන් අපි can කියන එක පාවිච්චි කරන්නේ අපිට දැන් කරන්න පුළුවන් දේවල්. හැකියාවන් ගැන කියනකොට යම් කෙනෙකුගෙන් අවසරයක් ගන්නකොට හරිද? හැකියාවක් ප්‍රකාශ කිරීමේදී අවසරයක් ගැනීමේදී සහ වීමට ඉඩකඩ ඇති යමක් ප්‍රකාශ කිරීමේදී can යෙදෙනවා. ඒකම පුතේ අපි අතීතයට පාවිච්චි කරනවා මෙන්න මෙහෙම ලියාගන්න ඊළඟට ආයෙ කියන්නකෝ කියලා තියෙනවා පුතේ ආයෙ මේකේ පොයින්ට්ස් වශයෙන් හදාගන්න හරිද පුළුවන් දේවල් ගැන කියද්දී හැකියාවන් ප්‍රකාශ කිරීමේදී අවසර ගැනීමකදී සහ වෙන්න පුළුවන් කියලා ඉඩකඩ තියෙනවා කියලා අපි හිතන දෙයකදී වේවි කියලා හිතන දෙයක් ගැන කියද්දිත් අපි can පාවිච්චි කරනවා ඒක හරි ඊළඟ එක ලියන්න මෙහෙම අතීතයේ ඊළඟ තරුව හොඳේ අතීතයේ කිරීමට හැකියාව තිබූ හොඳට අහන් ඉඳලා හරියට ඉක්මනින් ලියන්න අතීතයේ කිරීමට හැකියාව තිබූ දේවල්
ප්‍රකාශ කිරීමට දේවල් ප්‍රකාශ කිරීමට විනීත ලෙස අවසර ගැනීමකට විනීත ලෙස අවසර ගැනීමකට විනීත ලෙස අවසර ගැනීමකට සහ සිදුවිය හැකි යමක් සිදුවිය හැකි යමක් සිදුවිය හැකි යමක් ප්‍රකාශ කිරීමට could could යෙදේ could යෙදේ හරි ඔන්න පුතේ can සහ could ඉවරයි උදාහරණ ගත්තොත් පුතේ හරිද අපිට පුළුවන් දේවල් ගැන කියද්දී අපි පාවිච්චි කරනවා can එතකොට අපිට කියන්න පුළුවන් I can run දුවන්න පුළුවන් හරි ඕක අතීතෙදි පුළුවන් වෙච්ච දෙයක් නම් අපි කියන්නේ I could run හරි මට දුවන්න පුළුවන් වුණා I could run හැබැයි දැන් බෑ හරිද මට කලින් කරන්න පුළුවන් වෙච්ච දෙයක් නම් could පාවිච්චි කරනවා දැන් පුළුවන් දෙයක් නම් can පාවිච්චි කරනවා හරි එතකොට ඒ දෙක හරි ඊට පස්සේ පුතේ යම් අවසරයක් ප්‍රාර්ථනා කරනකොට අපිට කියන්න පුළුවන් can I use your mobile phone මට ඔයාගේ දුරකථනය පාවිච්චි කරන්න පුළුවන්ද එහෙම නැත්නම් could I use your mobile phone මට ඔයාගේ දුරකථනය පාවිච්චි කරන්න පුළුවන්ද මේ දෙකේ පුතේ වෙනසක් නැහැ අවසරය ගැන ප්‍රාර්ථනා අවසරය ගැන කතා කරනකොට හරිද ඒ වගේම පුතේ possibility එක එහෙම නැත්නම් වෙන්න පුළුවන් කියලා කියද්දිත් අපි පාවිච්චි කරනවා smoking can cause cancer smoking දුම්පානය කිරීම can cause cancer cancer එකකට හේතුවක් වෙන්න පුළුවන් ඒක පුතේ වෙන්න පුළුවන් කියලා අපි කියන්නේ ඒ වගේම අපිට කියන්න පුළුවන් it could rain tomorrow හෙට වහීවි හෙට වහින්න පුළුවන් උදාහරණ ඔයාලා ලියා ගන්න පුතේ එනිසා ඔය විදියට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා can සහ could කියන වචන දෙක හරි ඊළඟට will would ලියා ගන්න පුතේ ඊළඟට මෙහෙම තරුවක් දාලා අනාගත අදහස් ප්‍රකාශ කිරීමේදී will භාවිතාවේ හරි උදාහරණ පුතේ ඕන තරම් තියෙනවා she will speak අය කතා කරાવી she will speak හරිද මෙන්න මේක පුතේ අනිවාර්යෙන් මතක තියාගන්න මේ තියෙන සියලු ක්‍රියාපදවලට පස්සේ මේ තියෙන ඔක්කොම මේක මට සැරෙන් සැරේ කියන්න බෑ ඒකයි මේක පාරේ කියන්නේ මේ තියෙන සියලුම ක්‍රියාපදවලට පිටිපස්සෙන් හරිද මේ තියෙන ඔක්කොම ඕන එකකට පිටිපස්සෙන් පුතේ යොදන්නේ ක්‍රියාමූලය හරිද verb root එතකොට අපිට කියන්න පුළුවන් will run can run would run shall run should run must run ought to run may run might run ඊළඟට has to run have to run had to run ඔය විදියට ඊට පස්සේ was were going to run ඔය විදියට මොකක් එක්ක වුණත් පුතේ යොදන්නේ ක්‍රියාමූලය හරිද ක්‍රියාමූලය ඒකෙන් තමයි අදහස් නිර්මාණය වෙන්නේ හරිද හැබැයි තේරුම වෙනස් දැන් has to run කිව්වොත් දුවන්න ඕනේ වුණා දුවන්න ඕනේ හරිද has to run දුවන්න ඕනේ ඒකම had to run කිව්වොත් දුවන්න ඕනේ වුණා had to run දුවන්න ඕන වුණා හරි ඊළඟට should run කිව්වොත් දිවිය යුතුයි should run එකම තේරුම එකම ක්‍රියාපදය හැබැයි පුතේ මොඩල් එකේ හැටියට අදහස වෙනස් වෙනවා පැහැදිලිනේ හරි will කියන්නේ අනාගතයේ පිළිබඳ අදහස් ප්‍රකාශ කරන එක ලියන්න ඊළඟට would හරිද එතෙන්ටම ලියන්නේ එතනින් වෙනම තරුවක් දාලා would
අතීතයේ කිරීමට හෝවීමට ඉඩකඩ තිබූ දේවල් ප්‍රකාශ කිරීමේදී would භාවිතා වේ. හරි. අන්න ඒකට පුතේ පොඩි උදාහරණයක් අපි ලියා ගමු. මෙන්න මෙහෙම. I think it would rain. I think it would rain. ඔය උදාහරණයකට ලියා ගමු. I think it would rain. මම හිතුවා වහින්න ඉඩ තිබුණා කියලා. වහීවි කියලා මං හිතුවා. හරි. ඒ කියන්නේ දැන් වහීවි කියන්නේ අනාගතයේ වහීවි කියලා නෙවෙයි. මෙයා හිතනවා it would rain. වහින්න ඉඩ තිබුණා කියලා. හරි. ඒ වෙලාවේ යා හිතනවා එහෙම වෙන්න ඉඩකඩ තිබුණා. හරි. ඊට පස්සේ පුතේ would වල භාවිතයක් තව එකක් ලියා ගන්න. කැමති දේවල් would වලම තව භාවිතයක්. හොඳේ. would කියන එක යටතේම තව භාවිතයක්. කැමති දේවල් හෝ අපේක්ෂාවන් ප්‍රකාශ කිරීමේදී යෙදේ. කැමති දේවල් හෝ අපේක්ෂාවන් පිළිබඳ ප්‍රකාශ කිරීමේදී යෙදේ. හරි. ඕන තරම් පුතේ අපි කියනවා I would like to have a cup of tea. මම තේ කෝප්පයක් බොන්න කැමතියි. I would like. හරි. එතකොට ඔය කැමති දේවල් මගේ අපේක්ෂාවක් තියෙනවා. හරි. ඒ වගේ වෙලාවල් වලදී පුතේ අපි පාවිච්චි කරන්නේ would. එනිසා ඒක හොඳට මතක තියාගන්න. හරිද? ඊළඟට ලියන්න එතෙන්ටම හරි. අපි කියනවා I would like to have a cup of tea. ඊට පස්සේ I would like to go there. මං එහෙ යන්න කැමතියි. මං තේ කෝප්පයක් බොන්න කැමතියි. ඔය වගේ කැමති දේවල් ගැන කියද්දි යොදනවා. ඊට පස්සේ ලියන්න would වලටම තව භාවිතයක්. විනීත ලෙස ඉල්ලීමක් කිරීමේදී යෙදේ. විනීත ලෙස ඉල්ලීමක් කිරීමේදී යෙදේ. හරි. අපි ඒකෙදි පුතේ අහනවා would you open this box? ඔයාලට පුළුවන්ද මේ පෙට්ටිය විවෘත කරන්න? would you open? would මුලට දානවා. හරිද? would you open? හරි. ඔයාලා උදාහරණ මම මේ කියන ඒවා ලියා ගන්න. would you open the box? ඔයාලට කමක් නැද්ද මේ පෙට්ටිය චුට්ටක් කරලා දෙන්න පුළුවන්ද? අපි එහෙම අහන්නේ. would you mind it? හරි. would you mind ඔයා හිතනවාද it is easy? ඒක lazy කියලා. අපි අර ඉල්ලීමක් කරන්න යාගෙන්. හරි. එතකොට ඒක කමක් නැද්ද කියලා අපි අහනවා. මෙහෙම කරන්න පුළුවන්ද? පොඩක් අර normal ඉල්ලීමක්. හරිද? ඊට පස්සේ අපිට කියන්න පුළුවන් would you speak with him? ඔයාලට පුළුවන් දෙයක් එක්ක පොඩ්ඩක් කතා කරන්න. හරි ඔය වගේ අදහස්. හරි විනාඩියක ඉන්ටර්වල් එකක් ඉල්ලනවා වතුර මොන හරි බොන්න වෙන්නේ නැති ටක් ගාලා බීලෙන්. හරි විනාඩියයි ඊළඟ හරියටම තප්පර 60කින් මං ඊළඟ එක කියනවා ඉක්මනට ගිහින් එන්න.
හරි විනාඩි ඉවරයි. එතකොට පුතේ ඊළඟට මේ would කියන කොයි විදියට පාවිච්චි වෙනවා. ඊට පස්සේ ලියන්න මේ shall will දෙකේම එක shall කියන එක ගාවින් වෙනම ලියලා තියන්න චූටියට. ඒ කියන්නේ නෝට් එකේ ඊළඟ තරුව මෙහෙම ලියන්න. යෝජනාවක් කිරීමේදී යෝජනාවක් කිරීමේදී යෝජනාවක් කිරීමේදී යෝජනාවක් කිරීමේදී shall යන පදය භාවිතා වේ. යෝජනාවක් කිරීමේදී shall යන පදය භාවිතා වේ. හරි. එතකොට පුතේ අපි කියනවා shall we go there අපි එහෙ යමුද? හරි. ඊට පස්සේ shall we speak with him අපි යත් එක්ක කතා කරමුද? අන යෝජනාවල් පුතේ. shall මුලට දානවා. shall එක්ක ඊළඟට subject එක දානවා. ඊට පස්සේ ක්‍රියාමූලය දානවා. shall we speak අපි කතා කරමුද? හරි. shall we clean the classroom අපි පන්තිය පිරිසිදු කරමුද? shall we control covid-19 අපි covid-19 පාලනය කරමුද? අපිට නම් බෑ. හරි. ඒ නිසා අර යෝජනාවක් කරනකොට අපි shall පාවිච්චි කරනවා. හරි. ඊළඟට ලියන්න පුතේ should සහ ought to කියන දෙකට අදාළව should සහ ought to ලියන්න මෙහෙම. යම් කිසි අවවාදයක් ලබා දීමේදී යම් කිසි අවවාදයක් ලබා දීමේදී යම්කිසි අවවාදයක් ලබා දීමේදී සහ 50% පමණ බැඳීමක් පෙන්වීමේදී ඒ කියන්නේ පුතේ දැඩිව බැඳිලා නැහැ 50-50 කරත් අවුලක් නැහැ නැතත් කමක් නැහැ හරිද 50%ක විතර 50%ක පමණ බැඳීමක් පෙන්වීමේදී should සහ ought to should සහ ought to should කියන්නේ should should මේක ought to ought to යන පද භාවිතා වේ should සහ ought to යන පද භාවිතා වේ අපි පුතේ කියන්නේ you should ඔබ යුතුයි එතකොට පුතේ එතන පේන්නේ එක්ක අවවාදයක් දෙනවා you should take some medicine බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි ගත යුතුයි හරි should ඊට පස්සේ ඒ වගේම ought to කියන එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් එතකොට මේ දෙකේ අදහස තමයි පුතේ ඒක කරන්න ඕනේ කියලා අපි අවවාදයක් දෙනවා එහෙම නැත්නම් කරත් අවුලක් නැහැ නැත්නම් අවුලක් නැහැ වගේ දේවල් තියෙන්නේ ඒ කියන්නේ යාට හොඳයි කරොත් ඒ වගේ දේවල් අපි කියන්න පාවිච්චි කරනවා හරි should ඊළඟ එක ලියන්න අනිවාර්යෙන්ම කළ යුතු දේවල් හෝ නීතිමය බැඳීම් අපි නීතියෙන් බැඳිලා ඉන්නවා කරන්න නීතිමය බැඳීම් පිළිබඳ ප්‍රකාශ කිරීමට must භාවිතා කරයි මං කිව්වොත් you must stop ඔයා නැවැත්විය යුතුමයි හරිද යුතුමයි තේරුම දීලා තියෙනවා ඔයාලට ඒ නිසා පුතේ නීතිමය තත්වයක් හෝ දැඩිව ඔයාට දැඩි ලෙස කියන දෙයක් ගැන ප්‍රකාශ කරද්දී අපි පාවිච්චි කරනවා must හරිද you must speak ඔයා කතා කළ යුතුමයි හරිද අනිවාර්ය කරලා කියන්නේ must දැම්මොත් වැඩේ ලෙඩේ ඒ නිසා must කියන එක පාවිච්චි කරනවා එහෙම හරිද ලියන්න ඊළඟ එක උදාහරණ ඔයාලට දාගන්න පුළුවන්
එතකොට මේ වචන ටිකත් හරි. හරි. will හරි, would හරි, shall හරි, should හරි, must හරි, ought to හරි. ඊළඟට මේ ලියන්න. සිදුවීමට ඉඩකඩ පවතින යමක් ඊළඟ භාවිතය. සිදුවීමට ඉඩකඩ පවතින යමක් සිදුවීමට ඉඩකඩ පවතින යමක් හෝ අවසර ගැනීමක් සඳහා මේ සහ might may මේ සහ might මේ සහ might යන පද භාවිතා කරයි. මේ සහ might යන පද භාවිතා කරයි. මේ සහ might යන පද භාවිතා කරයි. හරි. පොතේ ඒකෙදි වෙන්නේ අපි එක්ක අවසර ගන්නවා එහෙම නැත්නම් ඉඩකඩ තියනවා කියලා කියන්නේ. උදාහරණයක් it may rain in the evening. අද හවස වහින්න වගේ. it may rain. හරිද? වහින්න වගේ. it may rain. ඊට පස්සේ අපිට ඔය may might. හරිද? ඊට පස්සේ අපිට කියන්න පුළුවන් it might rain. හැබැයි පුතේ වෙනසක් තියෙනවා. මේ කිව්වොත් වහින්න තියෙන ඉඩකඩ වැඩි. හරිද? හැබැයි might කිව්වොත් වහින්න තියෙන ඉඩකඩ අඩුයි. අපි එච්චර කියන්නේ ලොකු විශ්වාසකින් නෙවෙයි. අපේ විශ්වාසය අඩුවක් තියෙනවා. හරිද? ඒ නිසා පුතේ ඒක මතක තියාගන්න. සහ අවසර ගැනීමකදී අපි පාවිච්චි කරනවා මෙයයි come මම ඇතුළට එන්නද? ඒකම පුතේ අපිට අහන්න පුළුවන් වඩාත් ආචාරශීලී විදියට might I come in කියලා. හරිද? ඒ කියන්නේ මේ කියන එක පුතේ අපි ගරු කරන්න ඕනේ පුද්ගලයෙකුගෙන් අහන්නේ may I come in මම ඇතුළට එන්නද? බොහොම ගරු සරු අහන්නේ. අර might කියන වචනේ තියෙනවා පොඩි හැංගිලා බියගුළු ගතියක්. ඒ කියන්නේ අර ඊට වඩා පොඩක් වඩාත්ම ආචාරශීලී might. හරිද? ඒ නිසා might I come in මං ඇතුළට එන්නද? may I come in ඔය විදියට අහන අවසර ගැනීමකදී. may I use your mobile phone මම ඔයාගේ mobile phone එක පාවිච්චි කරන්නද? හරි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් might I use your mobile phone මං ඔයාගේ mobile phone එක ගන්නද? හරිද? ඒ වගේම පුතේ ඉඩකඩ තියෙන දෙයක් you may pass the exam. ඔයා විභාගය සමත් වෙයි. හරි බය වෙන්න එපා ඉඩකඩ තියෙනවා සමත් වෙන්න. හරි ඒ වගේ it may rain in the evening possibilities ගැන කතා කරද්දී ගන්න පුළුවන්. හරි. ඊළඟ වචනය has to සහ had to ලියන්න මෙහෙම. මේ වචන දෙකත් හරි. ලියන්න ඊළඟට අප පෞද්ගලිකව සිදු කිරීමට අපි පෞද්ගලිකව සිදු කිරීමට බැඳී සිටින දේවල් අපි පෞද්ගලිකව සිදු කිරීමට බැඳී සිටින දේවල් ප්‍රකාශ කිරීමේදී පුතේ ඔකේ කිව්වේ පෞද්ගලික ලෙස කියලාද පෞද්ගලික නොවන ලෙස කියලාද? ඉක්මනට මම මෙසේජ් එකක් දාන්න. පෞද්ගලික ලෙස. හරි. පුතේ ඒක හදාගන්න ලෙස නෙවෙයි නෑ එහෙම නෙවෙයි පෞද්ගලික නොවන ලෙස කියලා. හරිද? පෞද්ගලික ලෙස බැඳී ඇති නෙවෙයි පෞද්ගලික නොවන ලෙස. ඒ කියන්නේ ඔයාට විතරක් පෞද්ගලිකව බැඳිච්ච දෙයක් නෙවෙයි. හරිද? ඔයා එක්ක ඉන්න අනිත් පිරිසටත් ඒක බැඳිලා තියෙනවා. ඔයාට විතරක් පර්සනලි බැඳිච්ච එකක් නෙවෙයි. හරිද? ඒක හදාගන්න පෞද්ගලික නොවන ලෙස බැඳී ඇති යමක්. දැන් පාසලේ නිල ඇඳුම අඳිනවා. ඒක ඔයාට පෞද්ගලිකව බැඳිච්ච දෙයක් නෙවෙයි. හරිද? ඔයාගේ ඉන්න සමස්ත කමියුනිටි එකටම සමස්ත පාසල් ප්‍රජාවටම ඒක බලපානවා. ඒ නිසා අපි කියනවා ඒ කියන්නේ ශිෂ්‍ය ප්‍රජාවට බලපානවා. එතකොට අපි කියන්නේ
we have to wear uniform. අපි පාසලට නිලැඳුම අඳින්න ඕනේ. හරිද? we have to wear uniform. හරි. එතකොට පෞද්ගලික නොවන විදියට බැඳිලා තියෙනවා කියන එක. පෞද්ගලික නොවන ලෙස බැඳී ඇති යමක්. ලියන්න. ඒක ආයෙ අහනවා. හරිද? පෞද්ගලික නොවන ලෙස බැඳී ඇති යමක් පිළිබඳ ප්‍රකාශ කිරීමේදී අපි පෞද්ගලිකව බැඳී ඇති යමක්නේ, බැඳී නොමැති යමක්. හරිද? පෞද්ගලික නොවන ලෙස බැඳී ඇති යමක් කියලා තමයි නෝට් එකේ එන්න ඕනේ. නොවන ලෙස බැඳී ඇති යමක් පිළිබඳ ප්‍රකාශ කිරීමට has to සහ have to යන පදද has to සහ have to යන පදද has to සහ have to යන පදද එලෙස අතීතයේ බැඳී තිබූ යමක් එලෙස අතීතයේ බැඳී තිබූ යමක් එලෙස අතීතයේ බැඳී තිබූ යමක් පිළිබඳ ප්‍රකාශ කිරීමේදී had to had to යන පදයද භාවිතා වෙයි. හරි. ඒකෙදි පුතේ අපිට එන්නේ මෙහෙම අදහස්. අපි කියනවා we have to wear uniforms. අපි නිලැඳුම අඳින්න ඕනේ. හරිද? ඕකම අපි අතීතේ බැඳිලා හිටපු දෙයක් ගැන කියනවා නම් අපි කියන්නේ had to. We had to wear uniform. අපි නිලැඳුම අඳින්න ඕනේ වුණා. හරිද? නිලැඳුම අඳින්න තමයි අපිට සිද්ධ වුණේ. හරිද? ඊට පස්සේ අපිට කියන්න පුළුවන් she has to speak. ඇයට කතා කරන්න ඕනේ වුණා. she has to speak. හරිද? ඊට පස්සේ අපි කියනවා she had to speak. ඇයට කතා කරන්න ඕනේ වුණා. හරිද? ඇයට කතා කරන්න ඕනේ. she has to speak, has to. ඒ වගේම අපි කියනවා she had to speak. ඇයට කතා කරන්න ඕනේ වුණා. හරි. කතා කරන්න සිදු වුණා. ඔය වගේ අදහස් තමයි ඕකෙන් කියන්නේ. has to සහ had to. ඊළඟ වචනයේ විදියට තියෙනවා need to සහ want to. හරිද? need to සහ want to. ලියන්න පුතේ මෙහෙම. සිදු කිරීමට අවශ්‍ය යමක් කැමැත්තක් සිදු කිරීමට අවශ්‍ය යමක් හෝ කැමැත්තක් පිළිබඳ ප්‍රකාශ කිරීමේදී want to සහ need to හරි මේ වචන දෙක want to සහ need to සහ want to යන පද දෙක භාවිතා කරයි. නැත්නම් want to සහ need to යන පද භාවිතා කරයි. හරි. අපි කියනවානේ ඔයාට කැමති දෙයක් I want to be a doctor. මට වෛද්‍යවරයෙක් වෙන්න ඕන. හරිද? අවශ්‍යයි. ඒ වගේම you need to complete ඔයා සම්පූර්ණ කරන්න ඕන. you need to complete. හරිද? ඔය විදියට පුතේ අපි අදහස් ප්‍රකාශ කරනවා. you need to complete. ඔයා සම්පූර්ණ කරන්න අවශ්‍යයි. හරි? you need to work hard in these days. ඔයා මහන්සියෙන් මේ දවස්වල වැඩ කරන්න අවශ්‍යයි. වැඩ කරන්න උවමනයි. හරි? you need to, you want to, I want to, I need to. ඔය විදියට අපි අදහස් ප්‍රකාශ කරනවා ප්‍රධාන ක්‍රියාපදයක් එක්ක. හරිද? ආයෙම කියනවාද කියලා අහලා තියෙනවා. හරි. ඒකේ අදහස පුතේ තමන් කරන්න ඕනේ දෙයක්. ඒ කියන්නේ තමන්ට කරන්න අවශ්‍ය යමක් හෝ තමන්ගේ කැමැත්තක් පිළිබඳ ප්‍රකාශ කිරීමේදී want to සහ need to යන පද භාවිතා වෙනවා. ඒක තමයි කියා ගන්න ඕනේ. හරිද? අවශ්‍යතාවයක් හෝ කැමැත්තක් පිළිබඳ ප්‍රකාශ කිරීමේදී need to සහ want to කියන පද අවශ්‍යයි.
හරි මං කියනවා you need to study ඔයා අධ්‍යයනය කරන්න ඕනේ අධ්‍යයනය කරන්න අවශ්‍යයි උවමනයි හරිද ජීවිතේ උවමනයි ඔයා මේක කරන්න ඕනේ හරිද සහ you need to have a dream ඔයාට හීනයක් තියෙන්න ඕනේ හරිද and you need to fulfill that ඒක තිබිලා විතරක්මද you need to fulfill කියන්නේ සම්පූර්ණ කරනවා you need to fulfill that ඔයා ඒක සම්පූර්ණ කරන්න ඕනේ හරි එනිසා ඔක තමයි අදහස sir must ඉඳන් ආයේ කියන්න පුළුවන්ද මීටින් එකෙන් left උනා පුතේ එහෙමනම් වීඩියෝ එක බලන්න වෙනවා හරිද must වල ඉඳලා ආයි කියනවා කියන පුතේ ගොඩක් තියෙනවා හරිද දැන් අපි ඉන්නේ අන්තිම හරියේ මම ඔයාලට වීඩියෝ එක දාන්නම් groups වලට ඒ නිසා ඒ තන කොටස ඉඳලා මගේ ඇරිච්ච ටික පුතේ අපහු බලන්න හරිද දැනට මේ කියන තැන ඉඳලා කොටස් ටික ඉස්සරහට ලියන් යන්න අර කොටස් ටික මගේ ඇරිච්ච ඒවා සහ වැඩිදුර ඔයාලගේ පහසුව සඳහා වීඩියෝ එක මම එවන්නම් groups වලට දාන්නම් හරිනේ හරි ඊට පස්සේ පුතේ am is I going to ලියන්න මෙන්න මෙහෙම මේ වන විටත් සිදු කිරීමට සැලසුම් කර ඇති හරියට ලියන්න මේ වන විටත් සිදු කිරීමට සැලසුම් කර ඇති මේ වන විටත් සිදු කිරීමට සැලසුම් කර ඇති දේවල් පිළිබඳ ප්‍රකාශ කිරීමට am is are going to 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 යන පදය යන ක්‍රමයද සිදු කිරීමට සැලසුම් කර තිබූ දේ හරියට ලියන්න සිදු කිරීමට සැලසුම් කර තිබූ දේ සිදු කිරීමට සැලසුම් කර තිබූ දේ සේකායි කියන්නකෝ කියලා දාලා තියෙනවා මෙහෙමයි සිදු කරන්න ප්ලෑන් කළා තියෙන දේවල් ඒ කියන්නේ පුතේ අනාගතයේ සිදු කිරීමට සැලසුම් කර ඇති දේවල් පිළිබඳ ප්‍රකාශ කිරීමේදී am is are going to යන ක්‍රමයද සිදු කිරීමට සැලසුම් කර තිබූ දේ ඒ කියන්නේ අතීත අදහස සිදු කිරීමට සැලසුම් කර තිබූ දේ පිළිබඳ ප්‍රකාශ කිරීමට සිදු කිරීමට සැලසුම් කර තිබූ දේ පිළිබඳ ප්‍රකාශ කිරීමට was were සමග going to එක verse were going to මෙතන තියෙනවා verse were going to යන ක්‍රමයද යොදා ගනි හරි යන ක්‍රමයද යොදා ගනි පුතේ එතකොට මේකේ පේනවා ඔයාලට හරිද am is එක going to කිව්වොත් අපි අනාගතේ කරන්න සැලසුම් කරලා තියෙන්නේ මම කියනවා I am going to conduct the seminar මම සම්මන්ත්‍රණය පවත්වන්නයි යන්නේ I am going to conduct එතකොට මේ වැඩේ plan කරලා තියෙන්නේ හරි ඊට පස්සේ අපිට කියන්න පුළුවන් government is going to control the covid-19 රජය covid-19 පාලනය කරන්න යන්නේ සැලසුම් කරලා තියෙන්නේ හරිද සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න තියෙන්නේ අපිට කියන්න පුළුවන් I'm going to finish my work මම මගේ වැඩේ ඉවර කරන්න යන්නේ හරි ඒක අනාගතේ කරන්න plan කරපුවා සහ අපි පුතේ අතීතේ plan කරපුවා තියෙනවනේ ඒ වගේ කරන්න ඒ කියන්නේ අතීතේ plan කරලා අතීතෙම කරනවා කියලා හිතපු දේවල් උදාහරණයක් අපිට කියන්න පුළුවන් we were going to celebrate the Vesak this year අපි මේ අවුරුද්දේ වෙසක් ඒ කියන්නේ සමරන්නයි හිටියේ සමරන්නයි ගියේ හැබැයි බැරි වුණා හරිද ඒක අතීතේ අපි plan කරලා තිබුණේ we were going to celebrate Vesak අපි වෙසක් සමරන්නයි ගියේ හරි ඊට පස්සේ කියන්න පුළුවන් I was going to take the action මම ක්‍රියාමාර්ගය ගන්නයි ගියේ
I was going to take an action. මම ක්‍රියාමාර්ගයක් ගන්නයි ගියේ. එතකොට ගන්න ගියේ. හැබැයි ගත්තද නැද්ද දන්නේ නැහැ. ඒ නිසා එතෙන්දී අපිට කියන්න පුළුවන් මට කියන්න පුළුවන් they were going to speak. ඔවුන් කතා කරන්නයි ගියේ about that problem මේ ප්‍රශ්නේ ගැන. හරිද? ඒ නිසා ඒ විදිහේ අදහස් අපි ප්‍රකාශ කරන්නේ එහෙමයි. ඒක විතරක් ආයෙ කියන්නකෝ කරන් ගිහිල්ලා ආවේ කියලා තියෙනවා. Amisa going to එකට example එකක් කිව්වා. හරි. අපි කියන්න පුළුවන් she is going to speak with you. ඇය ඔබත් සමග කතා කරන්නයි යන්නේ. She is going to speak. හරි. අපි කියනවා she was going to speak with you. ඒකම verse වුණොත් හරිද? අතීතයට හැරවුණොත් was were ආවොත් ඇය ඔබත් සමග කතා කරන්නයි ගියේ. හරිද? ওই විදිහට භාවිතා වෙන්නේ. ඒක පුතේ භාවිතයේ තියෙන මෙහෙමයි. ඒකේ යූසේජ් එක අය අහනවා දරුවෙක් කරන් ගිහින් ආව කියලා. අනාගතේ කරන්න සැලසුම් කරපු දේවල් ප්‍රකාශ කරන්න ඇම්මිසා going to පාවිච්චි කරනවා. අනාගතේ කරන්න සැලසුම් කරලා තියෙන දේවල් කියන්නේ ඇම්මිසා going to වලින්. ඒ වගේම කරන්න සැලසුම් කර තිබූ දේ පිළිබඳ ප්‍රකාශ කරන්නේ was were එක going to වලින්. හරි. මේකෙත් පුතේ වැඩිම භාවිතය තියෙන්නේ was were about to නිසා අපි ඒක ඒ විදිහට කතා කරමු. හරිද? was were about to කියන එක be about to නැතුව was were about to ලියා ගන්න මෙහෙම. යමක් සිදු කිරීමට සිටි බව මං කරන්න හිටියේ කියලා අපි කියන්නේ අන්න ඒක. යමක් සිදු කිරීමට සිටි බව ප්‍රකාශ කිරීමේදී was were about to ඒක පුතේ was were about to හරි යමක් සිදු කිරීමට සිටි බව හැඟවීමේදී was were about to භාවිතා කරනු ලබයි. was were about to භාවිතා කරනු ලබයි. කරන්න හිටියේ මං කියනවා I was about to go there. මං එහෙ යන්නයි හිටියේ. හරි I was about to go there. මං එහෙ යන්නයි හිටියේ. හරි මං කියනවා ඊළඟට they were about to speak. ඔවුන් කතා කරන්නයි හිටියේ. ඊට පස්සේ මං කියනවා she was about to complete the project. අය ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්නයි හිටියේ. හරි හැම වෙලේම පුතේ was were about to කරන්නයි හිටියේ. හරි යමක් සිදු කිරීමට සැලසුම් කරලා ඉන්නේ. ඒ කියන්නේ කරන්න හිටියේ. හරිද? අතීතේ යමක් කරන්න සැලසුම් කරලා තිබිච්ච බව ප්‍රකාශ කරන්න අපි පාවිච්චි කරනවා was were about to. එතකොට අපි කියන්නේ කරන්නයි හිටියේ. යමක් කිරීමට සිටි බව. සරලවම ලියා ගන්න පුළුවන් ලියා ගන්න බැරි වෙච්ච කෙනෙකුට යමක් කිරීමට සිටි බව ප්‍රකාශ කිරීමේදී හරිද? was were about to භාවිතා වෙනවා කියලා. හරි. හරි. ඒකත් හරි. ඊට පස්සේ පුතේ ඔන්න අපිට තියෙනවා ඇම්මිසා to සහ was were එක to ලියන්න මෙහෙම. යම්කිසි දෙයක් සිදු කිරීමට සිදු වෙනවා යමක් සිදු කිරීමට සිදු වෙනවා යන අදහස හැඟවීමේදී am to is to are to වෙන වෙනම ලියා ගන්න am to is to are to are හරිද? am is are am to is to are to යන පද යෙදෙන අතර
යන පද යෙදෙන අතර සිදු වුණා යන අදහස හැඟවීමේදී was to were to යන පද භාවිතා වේ හරි එතකොට පුතේ අන්තිම එක අපිට ඉතුරු වෙලා තියෙනවා used to සහ used to ලියන්න මෙහෙම යම් කිසි දෙයක් කිරීමට පුරුද්දක් ඇති වී තිබෙන විට යම් කිසි දෙයක් කිරීමට පුරුද්දක් ඇති වී තිබෙන විට used to යන පදයද පුරුද්දක් ලෙස තිබූ යමක් පිළිබඳ ප්‍රකාශ කිරීමේදී used to යන පදයද භාවිතා වේ හරි පුතේ එතකොට ඒකට උදාහරණයක් අපි බැලුවොත් අපිට කියන්න පුළුවන් අපි කොවිඩ් වලට කලින් නම් පොඩ්ඩක් ට්‍රිප්ස් යන්න පුරුදු වෙලා හිටියා හරිද පුරුදු වෙලා හිටියා එතකොට අපි කියනවා we used to go on picnics අපි trips යන්න picnics යන්න පුරුදු වෙලා හිටියා used to හරිද ඊට පස්සේ අපි කියනවා අපි පාසල් යන්න පුරුදු වෙලා හිටියා දැන් ඉතින් සමහර කෙනෙක්ගේ ජීවිතේ කියන්නේ අවුරුදු 2ක් කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් උසස් පෙළ කරපු කෙනෙක් නම් ආයේ පාසල් යන්නේ නැහැ එතකොට පුරුදු වෙලා හිටියා we used to go school අපි පාසල් යන්න පුරුදු වෙලා හිටියා go to school හරි ඊළඟට අපිට කියන්න පුළුවන් අපි වෙසක් සමරන්න පුරුදු වෙලා හිටියා we used to celebrate වෙසක් හරිද අපි වෙසක් සමරන්න පුරුදු වෙලා හිටියා ඒ වගේම පුතේ දැන් පුරුද්දක් විදියට තියෙන දෙයක් නම් අපිට කියන්න පුළුවන් we used to stay at home අපි ගෙදර රැඳී ඉන්න පුරුදු වෙලා used to පළවෙනි වචනේ දෙවෙනි එක පාවිච්චි කරනවා අතීතේ තිබිච්ච පුරුද්දක් ගැන කියද්දි හරි ඔන්න ඔහොම තමයි පුතේ modal verbs වල භාවිතයන් සිද්ධ වෙන්නේ ඕකෙන් අපි අර මුලින් කතා කරපු modal verbs වල negative ideas අපිට හදාන්න පුළුවන් should not must not would not may not might not ought to not ඔය විදියට හැබැයි පුතේ මේ වගේ ඒවායි negative ඒවා අපි හදන්නේ අර ඊට පස්සේ මෙන්න මෙතනින් මෙහා ලිව්ව වචන කාණ්ඩ දෙකේ negative ideas නිර්මාණය කරන්නේ නැහැ හරිද හරි we used to ඒක පුතේ use වෙන්න ඕනේ දරුවෙක් උදාහරණයක් කියවලා තිනවා we used to wear marks wear wear එතකොට මෙතෙන්දි පුතේ use වෙන්න ඕනේ ed දාන්න බෑ d තිබුණොත් පුරුදු වෙලා හිටියා දැන් අපි පුරුදු වෙලානේ mask දාන්න එනිසා අපි කියනවා we used to wear mask අපි mask දාන්න පුරුදු වෙලා හරිද we used to use sanitizers අපි sanitizers පාවිච්චි කරන්න පුරුදු වෙලා ඔන්න ඔය විදියට තමයි අදහස් ටික භාවිතා වෙන්නේ හරි empties to are to example එකක් කියන්නකෝ කියලා තියෙනවා they are to speak ඔවුන් කතා කරන්න පුරුදු ඒ කියන්නේ ඔවුන්ට කතා කරන්න සිදු වෙනවා they are to speak හරි they are to speak සිදු වෙනවානේ හරි
ඔවුන්ට කතා කරන්න සිදු වෙනවා. They are to speak. හරි. ඊට පස්සේ they are to stay homes. ඔවුන්ට ගෙදර රැඳී ඉන්න සිදු වෙනවා. is to සහ was to were to කියන්නේ සිදු වුණා. හරිද? ඕකෙම අතීතේ. හරි. modal verbs වලින් sentence ටිකක් දෙන්න පුළුවන්ද? අන්තිමට අපිට තනියම ලියන්න පුළුවන්. ඒක පොතේ මම ඔයාලට groups වලට දානවා වෙනම type කරලා මේ එකක් විදියට. ඒක මම එවන්නම්. sentences තියනවා ලියන්න ඔයාලට. ඒකට අනිවාර්යෙන් දෙනවා. මොකද ඊළඟ සවසේ අපි ඒ ටික සාකච්ඡා කරලා තමයි සෙමිනාර් එකේ ඉස්සරහ වැඩ කටයුතු ටික පටන් ගන්නෙ. ඔය වගේ පොතේ විශේෂ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? මේකේ අද සහභාගී වෙච්ච පිරිස යම් අඩුවක් තිබුණා. ගිය සතියේ 150කට ආසන්න ප්‍රමාණයක් හිටියට අද ඊට වඩා අඩු ප්‍රමාණයක් හිටියේ. කොහොම නමුත් මේක අපි ඉස්සරහට කරගෙන යනවා. පාන්දර වෙලාවේ කියන එකේ ගැටලුවක් තියෙනවා. මොකද සමහරු කම්මැලි පාන්දර වෙලාව බෑ වගේ අදහස් තියන අය ඉන්නවා. නමුත් මේක අපි පාන්දර හෝ රෑ, ඒ කියන්නේ මට පහසු වෙලාවක අපි මේක දිගටම නොමිලේ මේ සම්මන්ත්‍රණ මාලාව පවත්වගෙන යනවා. සහ ඔයාලට පුළුවන් දිගටම සම්බන්ධ වෙන්න. සර් ගෲප් එක මොකක්ද කියලා අහලා තියෙනවා. හරි. පුතේ ඔයාලට ඔය ආපු ලින්ක් එකේ ඔයාලා ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච ලින්ක් එකේම පහළ තියෙනවා WhatsApp group සහ Telegram group එක. ඒ group වලින් එකකට කැමති එකකට එන්න. හරිද? හරි. මේ ටයිම් එක මරු සිග්නල් අවුලක් නැහැ කියලා තියෙනවා. ඔය පුතේ ඒක ඇත්ත නැත්තම් බෝඩ් එක බ්ලර් වෙනවා. රැට කරනවා නම් අපිට කරන්න වෙන්නේ 10ට විතර. එහෙම නැත්නම් 9:00 11:00 වගේ වෙලාවක්. සහ පාන්දර මේ වෙලාව හොඳයි. හරිද? ඊට පස්සේ මේ විදියට පුතේ ඉස්සරහදී අපි හැම සතියකම ඔයාලා දන්නවනේ හැම සතියකම අපි අඟහරුවාදා පාන්දර මේ විදියේ සෙමිනාර් එකකින් මුණ ගැහෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ චුට්ටක් කලින් නැගිටින්න. එච්චරයි පුතේ. 5:00 කියන්නේ නැගිටින්න බැරි වෙලාවක් නෙවෙයි. හීන පස්සේ දුවන පුංචි උන්. එතකොට ඔයාලට තියෙන්න ඕනේ පුතේ ඉලක්කයක්. හරිද? මම අර කියලා තියෙනවා වගේ. ඉතින් පන්තියට සම්බන්ධ වෙන දරුවෝ ප්‍රමාණයත් මම හිතන්නේ හිටියද කියලාද සැකයක් තියෙනවා. හරි. ඉතින් පාන්දර තමයි යාලට පන්තිය තියෙන්නේ. ඉතින් එයාලට ඒක පුරුදුයි. නමුත් ඒගොල්ලොන්ගෙන් ඔක්කොම හිටියද කියන එකෙත් ගැටලුවක් තියෙනවා. කමක් නැහැ. ඒක වෙනයි මේක වෙනයි. මේක අපි නොමිලේ පුතේ තමන්ගේ දැනුම වෙනුවෙන් කරගෙන යන්නේ. සහ මේක ගොඩක් වැදගත් වෙයි. පෙළ පොතේ තියෙන ව්‍යාකරණ කොටසුත් මේකෙදි කතා කරනවා. දැන් ඉස්සරහදී direct indirect speech එනවා. ඊට පස්සේ relative pronouns වගේ lessons තියෙනවා. හරි. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. සහ grammar කිව්වම spoken කිව්වම පොතේ ගොඩාක් ලොකු අපසරියක්. language එක ගැන අපි මේ කතා කරන්නේ භාෂාවේ භාවිතයන් සහ යොදා ගැනීම පිළිබඳව. ඉතින් මේ දේවල් ගැන අපි කතා කරමු. ලබන සතියේත් මේ විදියටම සම්මන්ත්‍රණයකින්. ඉතින් ඊට කලින් පුතේ මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඔයාලට පුළුවන් නම් ඔයාලගේ පොඩි අදහසක්, ඒ කියන්නේ මේකේ වෙනස් විය යුතු දේ හෝ ඔයාලට මේ ගැන තියෙන යෝජනා හෝ ඔයාලගේ අදහසක් හරිද පොඩ්ඩක් එවන්න පුළුවන් නම් ඒක වැඩිය හොඳයි. ඒක අපිට අඩුපාඩුත් එක්ක ඒවා හදාගෙන ඉම්ප්‍රූව් කරගන්න ලොකු ශක්තියක් වෙයි ඒක. එහෙනම් අපි පුතේ ලබන සතියේත් මේ විදියම සම්මන්ත්‍රණයකින් මුණ ගැහෙමු කියන බලාපොරොත්තුවෙන් අදට අපි පන්තිය නතර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. Have a nice week. Have a nice day. And stay home. Stay safe. ගෙදර ඉන්න ආරක්ෂිතව ඉන්න. God bless you.